හරි. අපි ක්ලාස් එක පටන් ගන්න ඉස්සරහට කරගෙන යන් ඒ අය ලොග් වෙන්නේ නේද? දන්නවා හැමෝම ටයිම් ටේබල් එක මම මෙහි ආවට පස්සේ දීපු නිසා 3ට ක්ලාස් එක පටන් ගන්නවා කියලා කිව්වා මම. පාස්කෝඩ් එකක් දීලා දින. හරි. අපි Excel වල ඕගොල්ලොන්ට මම ප්‍රැක්ටිකල් තිබ්බ මේ අපි දවස් දෙකේ කරා ඕගොල්ලොන්ට තිබිච්ච මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ටික. ඊට අමතරව තව මම ඕගොල්ලොන්ට ප්‍රධාන වශයෙන් සම් එක මින් එක මැක්ස් එක ඇවරේජ් එක කරලා තියෙනවා සමීකරණ වශයෙන් ෆෝමියුලාස් වශයෙන්. ඊට පස්සේ අපිට තව ඔයගොල්ලෝගේ ප්‍රැක්ටිකල් පොත් ඔයගොල්ලෝ දැක්කනම් ඔයගොල්ලන්ට දීලා තිබුතේ තව මේ ෆෝමියුලාස් දෙකක් කවුන්ට් සහ කවුන්ටර් කියලා අපි ඒ දෙක කතා කරලා ඉස්සරහට පාඩම කරගෙන යමු. right ප්‍රැක්ටිකල් වලදී ගොඩක් අයට තිබ්බ ගැටලුවක් තමයි රුපියල් ඇඩ් කරගන්න එක. ඒක මම නැවත මතක් කරලා ඉස්සරහට මේ ඔයගොල්ලන්ට ඒක නැවත මතක් කරලා ඒකට අදාළ ගානකුත් කරලා පොඩ්ඩක් ඉස්සරහට පාඩම කරගෙන යන්න. මම ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. පළවෙනි එක තමයි කරන්සි ටැබ් එකෙන් රුපියල් 7 වෙනස් කරන එක මම ඔයගොල්ලන්ගේ පොතේ ලියන්න දීලාද පුතේ? මට මැසේජ් එකක් දාන්න ඔයගොල්ලෝ පොතේ ලියාගෙනද රුපියල් 7 කන්ට්‍රෝල් පැනල් එකෙන් ඇඩ් කරගන්න හැටි. ලියලා නැහැ නේද? අංජන පෙබරවාරි රෙකෝඩ්ස් ටික ඔක්කොම දාන්න පුතේ. මොකද පොඩ්ඩක් හදන්න තියෙන නිසා වීඩියෝස් මේ මම ඉක්මනට කරගන්න අමාරුයි පන්තිත් එක්ක දාන්න ඔක්කොම ටික. හරි නෝට් එකේ මම ඔයගොල්ලෝගේ පුතේ ෆෝමියුලාස් ටික ලියලා නේද? උදාහරණයක් ෆෝමියුලාස් ටික ලියලා නේද? සම් එක මින් එක මැක්ස් එක ඇවරේජ් එක ඒ ෆෝමියුලාස් ටික එක්සැම්පල් එක මට මතකයි මම බෝඩ් එකේ දුන්නා. ඒ ටික ලියාගෙනද? ඔව්. right මම ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. ඒ ෆෝමියුලාස් ටික ලියපු තැන යටින් ලියාගමු. පෙබරවාරි වීඩියෝස් ටික YouTube එකට දාන්නම්. හැමෝම අහනවා මේ ඉක්මනට දාන්නම්. right ෆෝමියුලාස් ටික ලියපු තැන යටින් ලියාගන්න. ෆෝමියුලාස් ටික ලියපු තැන යටින් ලියාගන්න. ෆෝමියුලාස් ටික ලියපු තැනට යටින් ලියාගන්න. ෆෝමියුලාස් ටික තැනට යටින් ලියාගෙන highlight කරලා ලියන්න. highlight කරලා ලියන්න. ස්ප්‍රෙඩ්ෂීට් භාවිතා කිරීමේදී ස්ප්‍රෙඩ්ෂීට් භාවිතා කිරීමේදී ස්ප්‍රෙඩ්ෂීට් භාවිතා කිරීමේදී ස්ප්‍රෙඩ්ෂීට් භාවිතා කිරීමේදී මුදල් සංකේතයක් Excel වැඩසටහනට මුදල් සංකේතයක් Excel වැඩසටහනට මුදල් සංකේතයක් Excel වැඩසටහනට මුදල් සංකේතයක් Excel වැඩසටහනට එකතු කර ගැනීමට නැත්නම් එකතු කර ගැනීම සඳහා එකතු කර ගැනීම සඳහා
එකතු කර ගැනීම සඳහා පහත පියවර අනුගමනය කළ යුතුය. පහත පියවර අනුගමනය කළ යුතුය. පහත පියවර අනුගමනය කළ යුතුය. පහත පියවර අනුගමනය කළ යුතුය කියලා ලියලා ඔන්න ඔයගොල්ලන්ට මම දාලා තිනවා මේ ඔයගොල්ලෝගේ අච්චු පොතේ තියෙනවා ඔයගොල්ලෝ දකින්න නැතුව ඇති ගොඩක් දුරට. හරිද? ඒකේ තියෙනවා මුදල් මෙන්න මේකේ මේ කොටස ලියා ගන්න control panel region formats මෙන්න මේක ලියා ගන්න. මෙතන නිකන් ලියා ගන්න. control panel region format additional settings ඒ ටික ලියා ගන්න. right ඔයගොල්ලන්ට මේ එදා ප්‍රැක්ටිකල් එකේදී ආපු ප්‍රශ්නත් එක්ක අද අපි අලුතෙන් ගැටලුවකට යන්න කලින් චුට්ටක් සාකච්ඡා කරමු එදා ඔයගොල්ලන්ට ප්‍රෝග්‍රෑම්ස් මේ හදද්දී Excel වලට ආපු ප්‍රශ්න මොනවද කියලා. හරිද? Excel වලදී පළවෙනි කාරණාව තමයි වැඩ කරද්දී ෆෝමියුලාස් ලියද්දී කෝලන් එක එහෙම නැත්නම් මේ පාවිච්චි කරන සංකේත ගැන සැලකිලිමත් වීම අනිවාර්යයෙන්ම හරියටම තියෙන්න ඕන. හරිද? ඒක මම ගොඩක් අයගේ දැක්කා. ගොඩක් අය මේ වැරදි සංකේත භාවිතා කරලා එන්නේ නැහැ. එතකොට අපිට අවශ්‍ය කරන මේ ෆෝමියුලා එක නිවැරදිව එන්නේ නැහැ. හරිද? ඊළඟට අනිත් ප්‍රශ්නේ තමයි ඔයගොල්ලන්ට ගැටලුවක් දුන්නට පස්සේ ඔයාලට සමහර අයට තාම හිතා ගන්න බෑ මම පාවිච්චි කරන්න ඕනේ මේ ගැටලුව විසඳන්න මොන ෆෝමියුලා එකද මේ අවස්ථාවට කියන එක. right? ඔන්න මම ඔයගොල්ලන්ට දාලා තියෙනවා පොඩි chart එකකුත් මේ Excel වල. ඊට කලින් මම වෙන sheet එකක් අරගෙන පැහැදිලි කරන්නම්කෝ ඔයගොල්ලන්ට මේ පළවෙනි එක තමයි currency එකේ ලොකු ගැටලුවක් තුන ගොඩක් දෙනෙකුට. හරිද? මම මේක නැවත පැහැදිලි කරන්නම්. පළවෙනි කාරණාව තමයි අපි currency භාවිතා කරද්දී අනිවාර්යයෙන්ම මෙතන general tab එකේ currency format එක තෝරලා එහෙම නැත්නම් මෙතන currency වලින් රුපියල් තෝරන්න ඕනේ එක්කෝ type කරන්න කලින් නැත්නම් type කරාට පස්සේ. type කරාට පස්සේ තෝරනවා නම් මෙහෙමයි. ඔයාලට අවශ්‍ය කරන ගොඩක් අය මෙන්න මේ වැරද්ද කරලා තියෙනවා. keyboard එකෙන් කවදාවත් r අකුර s අකුර dot තියලා මෙහෙම සංඛ්‍යා ඇතුළත් කරන්න එපා. එතකොට ඒක සංඛ්‍යාවක් වෙන්නේ නැහැ ස්ප්‍රෙඩ්ෂීට් එක තුලදී. හරිද? මේක වැරදි. එතකොට ඔයගොල්ලෝ ගොඩක් අයට මේ මෙහිම සංඛ්‍යා මොන හරි සංඛ්‍යා දීලා ඔයගොල්ලෝ ගණන් හදලා බැලුවා. දැන් මම මේ දෙන්නේ කීබෝඩ් එකෙන්ම තමයි ඔන්න ඔය විදිහට ඔයගොල්ලෝ හදලා බැලුවා. හරි. ඊට පස්සේ මේක එකතු හොයන්න ගියාම ඔයගොල්ලෝ ෆෝමියුලා එකක් ලිව්වා. සමානයි සම් හැමෝම දන්නවා සමානයි සම් වරහණ මේ ෆෝමියුලාස් දෙක ක්ලික් and drag කරලා වරහණ වැහුවට පස්සේ ඔන්න එතකොට ආන්සර් එක ගෙන්නේ නැහැ. ආන්සර් එක නොවෙන්න හේතුව තමයි පළවෙනි කාරණාව ඕගොල්ලෝ මේ එකතු කරලා තියෙන RS කියන අකුරු සහ මේ ඩොට් එක මේ බිංදු දෙකක් නිසා අනිවාර්යයෙන්ම එකතු වෙන්නේ නැහැ. සමීකරණයක් කොච්චර හරියට ලිව්වත් එකතු වෙන්නේ නැහැ. කිසිම සමීකරණයක් මේ විදිහට වැඩ කරන්නේ නැහැ. ඒක නිසා රුපියල් එහෙම නැත්නම් මේ ඕනම කරන්සි එකක් භාවිතා කරද්දී කවදාවත් ඔයා ඒ කරන්සි එක කීබෝඩ් එකෙන් ඉන්පුට් කරන්න යන්න එපා. ඒක වැරද්දක්. හරිද? කීබෝඩ් එකෙන් ඉන්පුට් කරොත් ඒක කොහොමදවත් වැඩ කරන්නේ නැහැ. හේතුව තමයි එතකොට මේ කරන්සි එකක් වෙන්නේ නැහැ. එයාට අනුව මේක එතකොට කරන්සි එකක් නෙවෙයි. එයාට අනුව ඒක ඇවිල්ලා ඔයා නිකන් ඇතුළත් කරන වචනයක් විතරයි. ඒක නිසා කරන්සි ඇතුළත් කරද්දී අනිවාර්යයෙන්ම නිවැරදි හරි මෙතඩ් එකට කරන්සි එක ඇතුළත් කරන්න නැත්නම් කරන්සි එක මේකට ඇඩ් වෙන්නේ නැහැ. රයිට් දැන් අපි මේ මම ඔයගොල්ලන්ට කියලා දුන්න විදිහට බලමුකෝ කොහොමද මේ කරන්සි එක මේකට ඇඩ් කරගන්නේ කියලා. හරි. රයිට් එතකොට ඔයගොල්ලෝ ගාන හදද්දී අනිවාර්යයෙන්ම මම ඔය කියපු විදිහට කවදාවත් පාවිච්චි කරන්න එපා මේ නිකන් සංකේත ඇතුළත් කරන්න එපා මේ ඩොට් තියන්න එපා ඔයාට අවශ්‍ය විදිහට බිංදු දාන්න එපා ඔයගොල්ලෝ මේ ප්‍රැක්ටිකල් ෂීට් එක දැක්ක ගමන් මේ විදිහට නම් හදන්න එපා ඒක සම්පූර්ණ වැරදි හරිද එතකොට ඔයාට පුතේ
එකතුවක් තියා කිසිම ගාණක් සමීකරණයක් වැඩ කරන්නේ නැහැ. right? අපි හිතමු මෙතනට ඔයාට රුපියල් 2000ක් වගේ ඇතුළත් කරන්න ඕන නම් ඔයා කරන්න ඕනේ නිකම්ම 1000 කියන සංකේතය දෙන්න. හරිද? 1000 කියන අගය ලබා දෙන්න. ඊට පස්සේ රුපියල් 1000 දෙන්න. ඊට පස්සේ මෙතනට ඔයාට දෙන්න ඕනේ 2000 නම් 2000 දෙන්න. හරිද? දැක්කනේ මගේ අර සමීකරණය මෙතන තාම තියෙන නිසා මේ දෙක වැඩ කරනවා. ඉස්සෙල්ලා RS දාලා තිබ්බ හින්දා වැඩ කරේ නැහැ. දැන් මේ දෙකට කරන්සි දෙනකොට නිවැරදිව ටයිප් කරාට පස්සේ ඔයාට ඕන මේ තීරුවටම දෙන්න නම් කිසි ගැටලුවක් නැහැ. ක්ලික් මේ ටික අවශ්‍ය ටික තෝරලා ඕන පැත්තකට මේ පැත්තටද පහළටද ඔයාට අවශ්‍ය පැත්තට මේක තෝරලා ඔයාට තියෙන මෙතනින් කරන්සි ටැබ් එකෙන් රුපියල් දාන්න විතරයි. මේ විදිහට එන්නේ මේ සෙල් එකේ ඊට මදි නිසා. ඒක ඊට පස්සේ ඇඩ්ජස්ට් කරලා දෙන්න ඕනේ. එතකොට ආන්සර් ගෙනවා. ආන්සර් එකත් රුපියල් වලින් එන්න ඕන නම් ඒ තීරුවටත් RS සෙට් කරන්න. එතකොට ආන්සර් එකත් රුපියල් වලට ගන්න පුළුවන්. හරිද? රුපියල් ඔයාගේ කම්පියුටර් එකේ නැත්නම් ඇඩ් කරන හැටි ඔය ලිව්වා වගේ මෙන්න මෙහෙමයි ඇඩ් කරන්නේ. Windows 7 සහ 10 එකේ පුංචි වෙනසක් තියෙනවා. Windows 7 වලට මේක ඇඩ් කරනවා නම් හරියටම කරන්න මෙහෙමයි. control panel එකට යන්න. කැමති ක්‍රමයකට start ගිහිල්ලා හරි නැත්නම් my computer එකෙන් control panel හරි කමක් නැහැ ගිහිල්ලා control panel එක තෝරගන්න. ඒකේ තියෙනවා region and language කියලා එකක්. මේ තියෙන region and language. region and language option එක ඇතුළට යන්න. ගියාට පස්සේ පුතේ ඒකේ තියෙනවා නැවතත් additional settings. additional settings ඇතුළට යන්න. හරිද? ඔය ලියාගත්ත මේ path එකමයි ආයෙ මුලින් ඉඳලා කියනවා නම් control panel එකට එන්න. region and language කියන එක තෝරගන්න. additional settings වලට යන්න. currency කියන tab එක තෝරගන්න. එතකොට මෙතන මම දැන් මේක reset කරන්න. reset කරාට පස්සේ රුපියල් නැහැ මෙතන click කරලා බැලුවාම. හරිද? එතකොට මේකට රුපියල් ඇඩ් කරනවා නම් ඔයා කරන්න ඕනේ මෙතන capital R simple S එච්චරමයි. පහළ තියෙන ඒවා මුකුත් වෙනස් කරන්න එපා. එයා ඔයගොල්ලෝ මෙතෙන්ට රුපියල් දුන්නට පස්සේ ඒ කරන්සි එකට අදාළ අනිකුත් අගයන් සිම්බල් ඩිජිට්ස් ඒ ඔක්කොම ටික හදා ගන්නවා. හරිද? ඊට පස්සේ apply කරලා okay කරන්න. apply කරලා okay කරන්න. හරි එච්චරයි කරන්න ඕනේ. regional language ගියා, additional settings ගියා, currency tab එකට ගියා. මෙතන currency symbol කියන තැන ඔයාට අවශ්‍ය කරන මුදල් සංකේතය දෙන්න. වෙන මුකුත් දෙන්න එපා. මේකට dot comma අනම්මනම් මුකුත් නැහැ. අදාළ මුදල් සංකේතය පෙන්වන විදිහ විතරක් දීලා apply කරලා okay කරලා මෙතනින් අයින් වෙන්න. හරි. ඊට පස්සේ ඔයාට Excel වලට ගිහලා check කරලා බලන්න පුළුවන් මෙතනින් රුපියල් add වෙලාද කියලා. හරි. ඔය විදිහට තමයි රුපියල් add කරගන්නේ. හරි. ඔන්න පළවෙනි කාරණාව. ඊළඟට ඔයගොල්ලෝ formulas ලියද්දී පළවෙනි එක තමයි ඔයගොල්ලෝ භාවිතා කරන මේ වරහන් වල මේ වරහන් සමහර අය සංගල වරහන් මේකට පාවිච්චි කරනවා වැරදි. මෙහෙම ඒවා මේකට ගැලපෙන්නේ නැහැ. මේක වැරදි. හරිද? ඩෝන් ගාලා ඔයගොල්ලෝ ඩෙර එකක් යන්න. පෙන්නනවා මේ වගේ සෙල් වල නැත්නම් ඔයා පාවිච්චි කරලා තියෙන characters වල එක සමාන ලකුණු නැත්නම් ඍණ වල හරි කොයි හරි තැනක වැරද්දක් තියෙනවා කියලා. ඒක ඕකේ කරාම පෙන්නනවා එර එක මෙන්න මේ කොටසේ තියෙන්නේ කියලා. හරිද? ඒක නිසා හරියට වරහන වහන්න. හරි. ඔය වගේ දේවල් නිසා ඔයගොල්ලන්ට හදන ඔයගොල්ලෝ සමීකරණේ හරියට ලිව්වත් සමීකරණේ හරියට ලියන්න දැනගෙන හිටියත් ගාණ හදාගන්න බැරි වෙන්න පුළුවන්. හරි. ඒක නිසා ඕන පළවෙනි දේ රුපියල් ඇඩ් කරන හැටි මෙතනින් මතක තියාගන්න. හරිද? ඊළඟට තව කාරණාවක් ඕගොල්ලන්ට මතක නැහැ. මම දැන් හදන chart එක පාවිච්චි කරන්නම් ඒකට. අපිට අවශ්‍යයි මේ සෙල් ටික එකට එකතු කරන්න නැත්නම් merge කරන්න. එකතු කරලා මෙතනට මොන හරි වචනයක් ටයිප් කරන්න අවශ්‍ය වෙනවා. හරිද? ඒක හදාගන්නේ කොහොමද? අපි ඒකට කියනවා merge cell විධානය කියලා. merge cell විධානය දෙන්නේ මෙහිමයි. ඔයාට අවශ්‍ය කරන ඕනම තැනක තියෙන සෙල් ටික සිලෙක්ට් කරගන්න. හරිද? මෙතන නම් මෙතන තියෙන මේ සෙල් ටික මෙහෙම click and drag කරලා තෝරගන්න. තෝරලා Windows සාමාන්‍යයෙන් මේ Office 2007 10 වගේ නම් මෙතන right click කරාට පස්සේ තියෙනවා format cell එකේ ගිහලා හදන්න පුළුවන්. එච්චර දුර යන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට තියෙන්නේ මේක අවශ්‍ය සෙල් ටික සෙල් ප්‍රමාණය තෝරගන්න. හරිද? තෝරගෙන alignment group එකේ දැන් practical දවසෙත් අහනවා මේ කොහෙද තියෙන්නේ කියලා. alignment group එකේ තියෙනවා මෙතන merge and center කියන විධානය. හරිද? merge and center කියන විධානය තියෙනවා. ඒකට ක්ලික් එකක් දෙන්න. නැත්තම් ඔයා merge across පාවිච්චි කරොත් මෙන්න මේ විදිහට සෙල් අතරින් ඔයාලට පුළුවන් කරලා බලන්න. merge cell දුන්නොත් ප්‍රශ්නයක් නැහැ. merge and center එකේ merge cell එකේ වෙනස්කම තමයි
merge and center දුන්නොතින් merge වෙනවා හරි මැද ඉඳලා type වෙනවා එච්චරයි. හරිද? merge cells දුන්නොතින් merge වෙනවා විතරයි. අපේ මේ alignment වල කොහේ ඉඳන්ද type වෙන්න ඕනි කියලා මෙතන දීලා තියෙන තැනට අනුව තමයි type වෙන්නේ. මම merge and center විධානය තෝරනවා. මේ ටික ඔක්කොම select කරලා merge and center විධානය තෝරනවා. හරිද? එතකොට මේ ටික ඔක්කොම එක cell එකක් බවට පත් වෙනවා. ඒකෙන් කරන්නේ අපි cell පරාසයක් තෝරලා ඒකේ එක cell එකක් බවට හදාගන්න එක. හරිද? ඔන්න ඔය විදිහට එක cell එකක් බවට පත් වුණාට පස්සේ ඔයාලට තියෙන්නේ මේකට අදාළ කරන මොන හරි මාතෘකාවක් තියෙනවද? ඒ මාතෘකාව මේක ඇතුලේ type කරන්න. හරිද? ඔන්න ඔය විදිහට ඔයාට පුළුවන් ලේසියෙන්ම මේක හදාගන්න. right? වැඩපොතේ 2-6 වගු අමාරුයි කියලා ගීතික ප්‍රසන්දිත් කියනවා. වැඩපොතේ 2-6 වගු අමාරුයි. හරි බලමු ප්‍රැක්ටිකල් එක. වැඩපොතේ 2-6 වගු අමාරුයි. වැඩපොතේ 2-6 හරි මේක කරන්න ඔයගොල්ලන්ට දැම්ම බෑ හේතුව තමයි මේකෙ විදිහේ මෙන්න මේ ඇක්ෂන් කට්ටියක් ඉන්නෝනේ ඔය chart එකට අපි එමු අනිත් ප්‍රශ්න ටික විසඳගෙන ඕකේ count සහ count කියන ෆෝමියුලාස් දෙක ඔයගොල්ලන්ට පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ ඒක නිසා ටිකක් ඉන්න කලබල වෙන්න එපා හරි මම ඊට පස්සේ මේ දැන් අපි අද මේ කලින් කරපු පාඩම් වලට අදාළව දැන් තව chart එකක් දෙනවා හදන්න ඔයගොල්ලන්ට තව chart එකක් දෙනවා හදන්න හැමෝම මේ අච්චු ඔයගොල්ලෝ ලියන පොතේ මට මතක විදිහට මම දැන් එක්සැම්පල් කිහිපයක්ම ඔයගොල්ලෝගේ පොතේ ලියන්න දීලා ඇති නේද? ඔයගොල්ලෝගේ පොතේ මම ලියන්න දීලා ඇති දැන් එක්සැම්පල් කිහිපයක්. right මම මෙන්න මේ chart එක ඔයගොල්ලන්ට පැහැදිලි කරන ගමන් මේකේ data ටික fill කරගෙන යන්නම්. මේකේ employee numbers අර අපි එදා කතා කරා වගේ 001 ඔය වගේ හදා ගන්න ඕනේ. මේක හදන්න නිකන් බෑ ඔයගොල්ලෝ දන්නවා. අපිට සිද්ධ වෙනවා මෙතනින් තෝරගන්න general tab එකෙන් යටම තියෙන text කියන විධානය. තෝරගෙන තමයි general tab එකේ text කියන එක තෝරගන්න ඕනේ. ඊට පස්සේ තමයි මේකට අපි ඇතුළත් කරන්න ඕනේ. මේ වගේ සංඛ්‍යාවක් ඇතුළත් කරනවා නම් හරිද ඊට පස්සේ right ඊට පස්සේ මේ හැමෝම පිළිවෙලට නම් දින්න ඔයාලට පුළුවන් click and drag කරලා මේක auto fill එකෙන් වැඩේ ඉවර කරගන්න right auto fill එකෙන් වැඩේ ඉවර කරන්න ඔයගොල්ලෝ පාවිච්චි කරන්න නිකන් දැනගෙන ඉඳලා විතරක් වැඩක් නැහැ පාවිච්චි කරන්න ඕනේ ඊට පස්සේ මේ chart එකේ විදිහට මෙන්න මෙහෙම එකක් තියෙන්නේ මේක ඇවිල්ලා salary increment වෙච්ච ජනවාරි 2020 ජනවාරි පඩි වැඩි වෙච්ච chart එකක් කියලා හිතන්නකෝ මේකේ basic salary එක යාළගේ සාමාන්‍ය වැටුප මම රුපියල් වලින් දෙනවා මෙතන RS තෝරනවා type කරන්න කලින් මේ ටිකේම රුපියල් නිසා මේ ටික click and drag කරලා තෝරලා මෙතනින් රුපියල් කියන එක දෙනවා හරිද මෙතනින් මම RS කියන එක තේරුවා හරි මෙතන general හරි කමන්න නැතිලා මේ ටික select කරලා click and drag කරලා මෙතනින් රුපියල් කියන එක තෝරන්න. එතකොට යා මේක මාරු කර ගන්නවා. right basic salary එක මම දෙනවා නිකන් මම මේ අගයන් ටිකක් දෙන්නේ. right ඔන්න ඔය විදිහට මම නිකන් basic salary ටිකක් salary scale එකක් හදාගත්තා. හරිද ඊට පස්සේ මම මේකට increment එකක් දෙන්නේ මෙහෙමයි. මම මේක ගැටලුවක් විදිහට තමයි ඔයගොල්ලන්ට දෙන්නේ increment එක.
මේ chart එකේ fill කරලා ඉවර වෙලා හරිද දැන් මම ඔයගොල්ලන්ට පොඩි වෙලාවක් දෙන්නම් යසිරු සහ කවුද තමුදිත පුතේ බලන්න මම Excel එහෙම හදාගන්න හැටි වීඩියෝ එකක් දාලා තියෙනවා ගොඩක් කලකට ඔය දැකලා නැති වෙදී ඔයගොල්ලෝ YouTube channel එකේ ඇති Excel ඒ ගැටලු ටිකට ඔයගොල්ලන්ට මේ විසඳුමක් දීලා ඇති පුතේ මම දන්නවා ගොඩක් අයට ගෙදර වැඩ කරද්දී ඔය Excel එහෙම නැති ප්‍රශ්න තියෙන නිසා ඔයගොල්ලෝ වැඩ කරන්නේ නැහනේ හැබැයි ඒකට වීඩියෝ එකක් හදලා දාලා තියෙයි ඒකේ link එක තියෙනවා ඒ link එකෙන් download කරගන්න ඊට පස්සේ ඒක activate කරගන්න හරියට activate කරේ නැත්නම් ඔයගොල්ලන්ට මේ හදන ටික සේව් කරගන්න බෑ ඔය වගේ ප්‍රශ්න තියෙනවා ඒක නිසා මේක බලලා හරියට ඩවුන්ලෝඩ් කරගන්න ඉස්සෙල්ලා හරි ඩවුන්ලෝඩ් කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ හරියට ඔය ප්‍රැක්ටිකල් ටික කරන්න හරි ඔන්න මම channel එකේ link එක එව්වා ඕකෙන් ගිහිල්ලා ඔය තාම ප්‍රශ්න තියෙන අය ඉන්න නිසා ඩවුන්ලෝඩ් කරලා හදා ගන්න හරි සමහරවිට ඔය කලින් ක්ලාස් වලට සහභාගී නොවිච්ච අය ඉන්නවා පන්තියේ යාළුවගේ ගැටලු වෙන්න ඇති බොහෝ දුරට right දැන් හැමෝම මේ chart එක ඉක්මනට පොතේ copy කරගමු පොතේ හොඳේ කම්පියුටර් එක තියෙනවා නම් ඒක පස්සේ හදමු පොතේ කරගමු මෙන්න මේ ප්‍රශ්න විදිහට ලියා ගන්නකො හැමෝම මම ගැටලුව විදිහට දෙන්නම් ලියා ගන්න ගැටලුවක් විදිහට දෙන්නම් අපි මෙහි ආවට පස්සේ මේ ප්‍රැක්ටිකල් එක නැවත කරනවා ගැටලුවක් විදිහට ලියා ගන්න පහත පෙන්වා ඇති හැමෝම ලියා ගන්න පහත පෙන්වා ඇති පහත පෙන්වා ඇති පහත පෙන්වා ඇති පහත පෙන්වා ඇති වැටුප් වාර්තාව පහත පෙන්වා ඇති වැටුප් වාර්තාව පහත පෙන්වා ඇති වැටුප් වාර්තාව සම්පූර්ණ කරන්න පහත පෙන්වා ඇති වැටුප් වාර්තාව සම්පූර්ණ කරන්න පහත පෙන්වා ඇති වැටුප් වාර්තාව සම්පූර්ණ කරන්න මම ඒකට අදාළ ප්‍රශ්න ටික දෙන්නම් ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා ඔයගොල්ලෝ chart එක copy කරගන්න මේ අච්චු පොතේ මේ ලියන පොතේ ටක් ගාලා මේක ඇඳ ගන්නකො මේ chart එක ඉක්මනට ඔයාලට මම සමීකරණ ලියන්න දෙන්නේ ටක් ගාලා මේ chart එක copy කරගමු මේකේදී ඔයගොල්ලන්ට මේ බලමු මම දෙනවා මේ chart එකේ තියෙනවා ප්‍රශ්න වලට අදාළව මේ එකතු කිරීම තියෙනවා සෝරි වැඩි කිරීම තියෙනවා අඩු කිරීම තියෙනවා බලමු ඔයගොල්ලෝ මේ මේක හරියට කරයිද කියලා පොඩ්ඩක් වෙනස්සක් තියෙන chart එකක් ඔයගොල්ලන්ට මේ දීලා තියෙන්නේ බලමු ඔයගොල්ලෝ කොහොමද මේක කරන්න කියලා ඉක්මනට මේක copy කරගන්න මේ කොටස ඔයාලගේ ලියන පොතේ ටක් ගාලා මේක ඇඳගන්න
සර් පොඩ්ඩක් ආපහු කියනවාද?
හරි ඉවරයිද? වෙලාව ඇතිද? ඉවරයිද? හරිද? ඔකේ ප්‍රශ්න ටික දෙන්නද යටින්? ඇද්ද වෙලාව? හරිද? ඒකේ යටින් ලියා ගන්න එනවා මෙන්න පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ ලියා ගන්න ඔකට යටින්. right. ලියා ගන්න මෙන්න පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ ලියන්න. ඒක ඔය chart එකට යටින්. මෙහි නම් සඳහන් සියලුම සේවකයන් හට මෙහි නම් සඳහන් සියලුම සේවකයන් හට මෙහි නම් සඳහන් සියලුම සේවකයන් හට සියලුම සේවකයන් හට ජනවාරි මාසයේ සිට මූලික වැටුපෙන් නැත්නම් බේසික් සැලරි එකෙන් මූලික වැටුපෙන් 120ක මූලික වැටුපෙන් 120ක වැටුප් වැඩි කිරීමක් සිදුවේ. මූලික වැටුපෙන් ඒ කියන්නේ බේසික් සැලරි එකෙන් 120ක වැටුප් වැඩි කිරීමක් සිදුවේ. 120ක වැටුප් වැඩි කිරීමක් සිදුවේ. එසේ වැඩිවන මුදල ඉන්ක්‍රිමන්ට් තීරුවට සොයන්න. එසේ වැඩිවන මුදල ඉන්ක්‍රිමන්ට් තීරුවට සොයන්න. ඉන්ක්‍රිමන්ට් තීරුවට සොයන්න. ඔයගොල්ලෝ ඕනේ වැඩි වෙන ගාන නෙවෙයි සමීකරණේ ලියන්න ඕනේ. ඉන්ක්‍රිමන්ට් තීරුවට සොයන්න. නැත්නම් ඉන්ක්‍රිමන්ට් තීරුවට සෙවීමට අදාළ සමීකරණය ලියන්න. හරි? මොකද ඔයගොල්ලෝ නැත්නම් ඕක නිකන් ගාන දායි වැඩි කරලා ගාන නෙවෙයි මට ඕනේ මේක හදන්න පාවිච්චි කරන්න පුළුවන් ෆෝමියුලා එකයි මට නැත්නම් සමීකරණය තමයි ඔයගොල්ලෝ ලියන්න ඕනේ. හරි නේද? හරිනේ ජනවාරි මාසයේ සිට මූලික වැටුපෙන් 120ක වැටුප් වැඩි කිරීමක් සිදු කරයි. ඒ වැඩි වන මුදල තමයි මෙතෙන්ට ගන්න ඕනේ. හරි? ඊළඟ ප්‍රශ්නේ වැටුප් වැඩිවීමෙන් පසුව ඊළඟ ප්‍රශ්නය වැටුප් වැඩිවීමෙන් පසුව ඔවුනට ලැබෙන වැටුප් වැඩිවීමෙන් පසුව ඔවුනට ලැබෙන වැටුප් වැඩිවීමෙන් පසුව ඔවුනට ලැබෙන ඉපයුම් වැටුප නැත්නම් gross salary ඉපයුම් වැටුප නැත්නම් gross salary ඉපයුම් වැටුප එහෙම නැත්නම් gross salary සෙවීමට අදාළ සමීකරණය ලියන්න. සෙවීමට අදාළ සමීකරණය ලියන්න.
දෙවෙනි ප්‍රශ්නේ මම කිව්වේ ආයි කියන්නම්. දෙවෙනි ප්‍රශ්නේ මම කියන්නම්. gross salary කියලා කියන්නේ පුතේ අනිත් මේ සියලුම දෙනාගේ කියන්නේ basic salary එකයි increment එකේ මේ දෙකේ එකතුව තමයි අපි gross salary කියලා කියන්නේ. හරිද? මම ආයෙ chart එක දාලා පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ප්‍රශ්න අහන නිසා. මේකෙදි gross salary එක කියලා කියන්නේ මේ increment එන්න ඕන එකේ මේ increment එකේ basic salary එක increment එක එකතු වුනහම තමයි gross salary එක එන්නේ. හරිද? increment එක කියන්නේ මම ආයෙත් පළවෙනි ප්‍රශ්නෙට දුන්නේ basic salary එකෙන් 120ක්. ඒක තමයි increment එක වෙන්නේ. හරිද? gross salary කියන්නේ මේ දෙකේම එකතුව. හරි ඒ කියන්නේ ඉපයුම් වැටුප සොයන්න කියලා කිව්වේ දෙවෙනි ප්‍රශ්නේ විදිහට ඉන්ක්‍රිමන්ට් ලැබුණාට පස්සේ මෙයාලට ලැබෙන්න ඕනේ ඉපයුම් වැටුප කීයද කියලා තමයි දෙවෙනි ප්‍රශ්නෙට දුන්නේ හොයවිය යුතු. හරිද? ඊට පස්සේ EPF එක හොයන්න තුන්වෙනි ප්‍රශ්නේ ලියා ගන්න. මෙහි නම් සඳහන් සියලුම සේවකයන්ගෙන් 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 සියලුම සේවකයන්ගේ gross salary එහෙම නැත්නම් ඉපයුම් වැටුපෙන් 108ක මෙහි නම් සඳහන් සියලුම සේවකයන්ගේ ඉපයුම් වැටුපෙන් මෙහි නම් සඳහන් සියලුම සේවකයන්ගේ ඉපයුම් වැටුපෙන් 108ක මුදලක් EPF සඳහා අය කර ගනු ලබයි. EPF සඳහා අය කර ගනු ලබයි. මෙහි නම් සඳහන් සියලුම සේවකයන්ගේ ඉපයුම් වැටුපෙන් 108ක මුදලක් EPF සඳහා අය කර ගනු ලබයි. මුදල සෙවීමට අදාළ මුදල සෙවීමට අදාළ සමීකරණය ලියන්න. එම මුදල සෙවීමට අදාළ සමීකරණය ලියන්න. එම මුදල සෙවීමට අදාළ සමීකරණය ලියන්න. එම මුදල සෙවීමට අදාළ සමීකරණය ලියන්න. හරිද? ඊළඟට අවසාන ප්‍රශ්නය අවසානයේට කලින් එක හතරවෙනි ප්‍රශ්නේ නේද? පළවෙනි එක දුන්නා අපි ඉන්ක්‍රිමන්ට් එක හොයන්න, ඊළඟ එක දුන්නා ග්‍රොස් සැලරි එක හොයන්න, තුන්වෙනි ප්‍රශ්නේ EPF එක හොයන්න, හතරවෙනි ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ ඉපයුම් වැටුපෙන් නැත්නම් ග්‍රොස් සැලරි එකෙන් ඉපයුම් වැටුපෙන් ආවනදායක ප්‍රශ්න අහනවනේ මේක ඔයගොල්ලෝ ඉස්සෙල්ලා සමීකරණ ලියන්න අද සමීකරණ ලියලා බලනවා ඔයගොල්ලෝ හරියට කරනවද කියලා ඊට පස්සේ ප්‍රැක්ටිකල් එක අපි මෙහෙදි කරනවා ආවහම හතරවෙනි ප්‍රශ්නේ ඉපයුම් වැටුපෙන් EPF අඩු වූ පසුව ලැබෙන ඉතිරි මුදල ඉපයුම් මුදලෙන් EPF අඩු වූ පසුව ඉපයුම් වැටුපෙන් EPF අඩු වූ පසුව net salary එහෙම නැත්නම් අපි මේකට කියනවා ලැබිය යුතු වැටුප
ඉපයුම් වැටුපෙන් EPF අඩු වූ පසුව ලැබිය යුතු වැටුප සෙවීමට අදාළ සමීකරණය ලියන්න. net salary එක සෙවීමට අදාළ සමීකරණය ලියන්න. සෙවීමට අදාළ සමීකරණය ලියන්න. හරිද? net salary සෙවීමට අදාළ සමීකරණය ලියන්න. අවසාන ප්‍රශ්නය වැටුප් වාර්තාවේ නම් සඳහන් සියලුම දෙනාගේ 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 වැටුප් ගෙවීමට වැටුප් වාර්තාවේ නම් සඳහන් සියලුම දෙනාගේ වැටුප් ගෙවීමට වැයවන මුදල සෙවීමට අදාළ වැයවන මුදල සෙවීමට අදාළ හරිද මම කීකිය හිටියේ මේ අවසාන ප්‍රශ්නය මෙම වැටුප් වාර්තාවේ නම් සඳහන් සියලුම දෙනාගේ වැටුප් ගෙවීමට ආයතනයට වැයවන සම්පූර්ණ මුදල සොයන්න. සම්පූර්ණ මුදල සොයන්න. ඒ කියන්නේ මේ net salary එකට ගෙවන්න කොච්චර යනවද කියලා හොයන්න ඕන. හරිද? සම්පූර්ණ මුදල සොයන්න. හරිද ප්‍රශ්න ටික පළවෙනි එක කිව්වේ ඉන්ක්‍රිමන්ට් එක හොයන්න. ඉන්ක්‍රිමන්ට් එක හොයන්න කියන්නේ මෙහෙමයි බේසික් සැලරි එකෙන් 120ක් තමයි ඉන්ක්‍රිමන්ට් එක හැදෙන්නේ. ඒක කීයයිද කියලා. හරිද උදාහරණයක් 6500කට 120ක් බැලුවාම කීයක්ද කියන එක තමයි ඉන්ක්‍රිමන්ට් තීරුවට එන්න ඕන ඔය හැමෝටම. එක එක්කෙනාගේ සැලරි අනුව එතකොට ඒක වෙනස් වෙනවනේ. ඊට පස්සේ ග්‍රොස් සැලරි කියන්නේ බේසික් සැලරි එකයි ඉන්ක්‍රිමන්ට් එකේ එකතුව හොයන්න තැන. ඒකට අදාළ සමීකරණ ඔයගොල්ලෝ ලියන්න ඕනේ. ඊට පස්සේ EPF එක කියන්නේ අපේ සාමාන්‍යයෙන් අපි හොයාගන්න වැටුපෙන් අඩු වෙන එකක්. හරිද? EPF එක කියන්නේ. හරි employee provided fund එක අඩු වෙනවා. සාමාන්‍යයෙන් 108ක් තමයි ඒකේ අඩු වෙන්නේ. 112ක් වෙනවා. ඒක සාමාන්‍යයෙන් 108යි ආයතනයේ පැත්තෙන් ඒ වගේ තියෙනවා. ඒකෙදි EPF එකෙන් හොයන්න ඕනේ gross salary එකෙන් EPF එක අඩු වෙන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ EPF එක හොයන්න ඕනේ. ඒක ඊට පස්සේ EPF එක කොච්චරයිද කියන එක හොයන්නකෝ ඔයගොල්ලෝ. EPF එක කොච්චරයිද කියන එක හොයන්න. එක්කෙනෙක් උදාහරණයක් දැන් බේසික් සැලරි එක 6500 තියෙන සමන්ගේ ඉන්ක්‍රිමන්ට් එක හෙව්වා. ඒ ඉන්ක්‍රිමන්ට් එකයි බේසික් සැලරි එකයි එකතු ආවහම ග්‍රොස් සැලරි එක එනවා. ග්‍රොස් සැලරි එකෙන් 108ක් අඩු වෙනවා. ඒ අඩු වෙන ගාණ තමයි EPF කියන තීරුවට එන්න ඕනේ. 108ක් හැමෝගෙම. ඊට පස්සේ net salary කියන්නේ gross salary එකෙන් EPF එක අඩු වුණාම ඉතිරි වෙලා අපේ අතට හම්බ වෙන මුදල තමයි net salary කියන්නේ. ඔය ප්‍රශ්න ටිකට අදාළ සමීකරණ තමයි පුතේ ඔයගොල්ලෝ ලියන්නේ. හරිද? දැන් වෙලාව දෙන්නම්. ඉස්සෙල්ලා පොතේ ඔයගොල්ලෝ හදන්න සමීකරණ බලමු අඩුපාඩු තියෙනවද කියලා. කම්පියුටර්ස් තියෙනවා නම් ඒක හදන්න ඒක කමක් නැහැ. නෑ
ඔන්න ඉතින් ආනවනේ මේ අමුතු ප්‍රශ්න. මේ හැම සේවකයෙක්ගේම සමීකරණ ලියන්න ඕනේ නැහැ. එක්කෙනෙක්ගේ සමීකරණේ විතරක් ලියන්න. හරිද? එක්කෙනෙක්ගේ සමීකරණේ විතරක් මට ලියලා අපි ඉස්සෙල්ලා බලමු මේ chat එකේ වන්න පුළුවන් නේ ඔයගොල්ලන්ට නේද? chat එකේ වන්න පුළුවන් නැත්නම් WhatsApp එකේ වන්න පුළුවන්. ඉස්සෙල්ලා බලමු ඔයගොල්ලෝ ලියන්නේ හරිද කියලා. හරි දැන් වැඩේ පටන් ගන්න. ප්‍රශ්න තියෙනවා නම් chat එකේ අහන්න නැවත පැහැදිලි කරන්න ඕන නම් ඒකත් කියන්න ආයි කියන්නම්. ප්‍රශ්න බලමු මොනවද ප්‍රශ්න තියෙන්නේ සර් පළවෙනි ප්‍රශ්නේ සැලරි එකත් හොයලා ලියන්න ඕනේද කියලා අහනවා මම කිව්වනේ පුතේ මට මේකේ ආන්සර් එක එන්න ඕනේ නෑ ආන්සර් එක කිසි ගැටලුවක් නෑ මට ඕනේ මේකට අදාළ සමීකරණය ඔයගොල්ලෝ ලියන්නයි මේ chart එකට යටින් අංක එක ප්‍රශ්නෙට අදාළ සමීකරණ ලියන්න. ඒ කියන්නේ සමානයි මෙතන ඔයගොල්ලෝ හිතන විදිය සමීකරණය මෙහිමයි එන්න ඕනේ කියලා බලමු ඔයගොල්ලෝ ලියන එක හරිද කියලා සමීකරණයයි ලියන්න ඕනේ. මම ආයෙමත් මේක හැදෙන හැටි කරන්න ඉන්ක්‍රිමන්ට් එක ගත්තොත් ඉතින් ඒක නිර්මාණය වෙන්නේ දැනට තියෙන බේසික් සැලරි එකෙන් 120ක්. හරි ඔයගොල්ලෝ දන්නවා 120 ප්‍රතිශතය මේ 120 හොයන්නේ කොහොමද කියලා දන්නවනේ. ඒක මෙතනට ආදේශ කරන්න ඕනේ. හරි ඊට පස්සේ බේසික් සැලරි එක 6500 නම් සමාන කියන කෙනාට ඉන්ක්‍රිමන්ට් එක කොච්චරක් වෙනවද? හරි ඒකට අදාළ සමීකරණය ලියන්න ඕනේ. ඊට පස්සේ ග්‍රොස් සැලරි කියන්නේ බේසික් සැලරි එක ඉන්ක්‍රිමන්ට් එක දෙකේම එකතුව. සරලම ලේසි ඒක. EPF එක කියන්නේ ග්‍රොස් සැලරි එකෙන් 8ක් කීයද කියන එක හොයන්න ඕනේ. ග්‍රොස් සැලරි එකෙන් 8ක් කියන්නේ කීයද? කියන එක EPF තීරුවට එන්න ඕනේ. net salary කියන්නේ ග්‍රොස් සැලරි එකෙන් EPF එක අඩු වුණාම ඉතිරි වෙලා අපිට හම් වෙන ගානට අපි කියනවා net salary කියලා. ඒකට එන්න ඕනේ ග්‍රොස් සැලරි එකෙන් EPF එක අඩු වුණාම ඉතිරි වෙන මුදල තමයි net salary වලට එන්න ඕනේ. හරිනේ? ලියමු බලන්න සමීකරණ ටික ඉක්මනට
මේ කවුද පුතේ කවුමිනියකින් ආව මේ සමීකරණය හරි මම දැක්ක විදිහට පුතේ මේකට ඇවරේජ් එක සම්බන්ධ වෙන්නේම නැහැ ඔයගොල්ලන්ට ඔන්න chart එක මම මේකේ දාලා තිනවා මේක දිහා බලන් හරි හිතලා බලමු try කරලා හදාගන්න පුළුවන්ද කියලා ඒක යසිත් ගෙන් වෙනවා අන දැන් මේ බලන්නකෝ ඔයගොල්ලෝ එවන සමීකරණ අපිට ඇප්ලයි කරලා බලමු හරියනවද කියලා හොඳට කල්පනා කරන්න ඉන්ක්‍රිමන්ට් එක කියන්නේ ආයි කියනවා මම බේසික් සයිඩ් එකෙන් 120ක් හරිද ඊපස්සේ ඔයගොල්ලෝ බලන්න ලියන්න ඕනේ කොහොමද කියලා සමානයි මෙන්න බේසික් සයිඩ් එක 100 තියෙනවා එයාගෙන් 120ක් තමයි වෙන්න ඕනේ ඉන්ක්‍රිමන්ට් එක බලමු නේද යන කට්ටිය හදලා එවනවනේ බලමු සමීකරණ ඔයගොල්ලෝ එවනේව මම බලනවා බලමු ඔයගොල්ලෝ එවනේවත් එක්ක මොකද තත්ත්වය කියලා ජනිත බුදුහාමෝ කවුන්ට් එකක් මොකටද මේ කීවෙනි එකටද දන්නේ නැහැ කවුන්ට් එකනේ කවුන්ට් එකක් මේකට සම්බන්ධ වෙන්නෙම නැහැ මේකෙදි සමානයි සම් තියෙනවා ඊට පස්සේ නිකම්ම අඩු කිරීම වෙනවා ඊළඟට ප්‍රසන්ටේජ් එක ප්‍රසන්ටේජ් කරනකොට විදිහේ වැඩි කිරීමයි පාවිච්චි කරන්නත් පුළුවන් එහෙම නැත්නම් ප්‍රසන්ටේජ් මාක් එකක් දීලා තියෙන හින්දා ඒ දෙකේ එකක් විතරක් භාවිතා කරන්නත් පුළුවන් බලමු මට තාම ඉන්ක්‍රිමන්ට් එකට මම හිතන්නේ හරි ගියපු සමීකරණයක් ලැබුණේ නැහැ. සෙනුලි බලමු ආන්සර් එක සෙනුලිගෙන් නම් ඔන්න ඉන්ක්‍රිමන්ට් හොයන එක හරි. සෙනුලිගෙන් ආවා මේ ආන්සර් එක සමහර විට කම්පියුටර් තියෙන අය හදලා ඒක ප්‍රශ්නයක් නැහැ හදලා බලන්න දැන් ලියන අයට කම්පියුටර් එක නැතුණත් ප්‍රශ්නයක් නැහැ හිතලා ලියන්න පුළුවන් මෙහෙමයි හැදෙන්නේ කියන එක සමීකරණේ හේතුව සෙල් එක තියෙනවා සෙල් ඇඩ්‍රස් එක දන්නවා ගණිත කර්ම ඔයගොල්ලෝ දන්නවා කොහොමද පර්සන්ටේජ් එකක් හොයන්නේ කියලා ඒ දෙක පාවිච්චි කරලා පුළුවන් මේ ගානට අදාළ සමීකරණය ගොඩනගා ගන්න.
උත්තර වෙනකොට පළවෙනි එකට එක සමානයි මේක දෙක සමානයි මේක තුන සමානයි මේක කියලා උත්තර ප්‍රශ්න පහට දාලා උත්තර පහ පිළිවෙලට එවන්න. එකක් එවනවා ඊට පස්සේ පිළිවෙලක් නැහැනේ. හදන ඉවර වෙන අය ඕගොල්ලෝ හදන මේ ආන්සර් එක ඕගොල්ලෝ හොයාගන්න ආන්සර් එක ඒ විදිහට එවන්න. යසිත්ගේ ආන්සර්ස් නම් වැරදි යසිත් හරියට බලන්න ඇලෙක්සැන්ඩර් දෙවෙනි එකට එවලා තියෙන එක හරි මම කිව්වනේ එක්කෙනෙක් පුතේ එවනකොට පිළිවෙලට ප්‍රශ්න පහම ඔයගොල්ලෝ ආන්සර්ස් ටික ලියාගෙන එකපාරම වල ටයිප් කරලා එවන්න. How many C3 ඍණ 20යි කියලා එවලා තියෙනවා. බලමු. කිසිම ආන්සරයක් එන්නේ නැති අයත් ඉන්නවනේ රයිට්. දැන් මම ඔයාලා එවපු ආන්සර්ස් මේකට ආදේශ කරලා බලමු හරියනවද කියලා. හරිද? ඔයගොල්ලෝ එවපු ඒවා බලමුනේ ඔයගොල්ලෝ එවනේ ඒවා සමහරට හරියන්න පුළුවන් නේ. අපි චෙක් කරලා බලමු. කවුමිනිය වල තියෙනවා සමානයි C3 ඍණ 120යි කියලා. මේ 120 දෙන්නේ ඉන්ක්‍රිමන්ට් වලනේ. බලමු හරියනවද කියලා. සමානයි C3 කියන්නේ ටොස්සල් වල තියෙන සෙල් එක. ऋण 100ට 20යි කියලා දීලා දෙනවා. එකක් වෙනවා. එකක් නෑ 6499 සත 8ක්. ඉන්ක්‍රිමන්ට් විතරක් තියෙනවා 6499 සත 8ක්. හරිද මේක? මේක වැරදි. කවුමිනි try කරන්න පොඩි වැරදීමක් තියෙන කුංචි වැරද්දක් තියෙන්නේ කොයි හරි දැනක. කවුද මේ ඊට පස්සේ C3 බෙදීම 120ක් තියෙනවා. හරි ඔන්න බලමු සමානයි C3 බෙදීම 100ට 20 කියන එක තියෙනවා. 30500ක් කියනවා එතකොට. ඉන්ක්‍රිමන්ට් විතරක් බුදුහාමේ බේසික් සැලරි එකෙන් 120ක් කියන්නේ බොහොම පොඩි අගයක්. මෙතන 6500න් 120ක් නෙන්න ඕනේ. මේක හොයන එක තමයි පොඩ්ඩක් අමාරු ඔයගොල්ලන්ට තියෙන්නේ. try කරලා බලමු. ඔන්න තව කාගෙන් හරි ආවස් සෙනුලිගේ ආන්සර් එක හරි මේදුමිගෙන් ආවා ආන්සර් එක 65000යි. කවුද මේ 265?
බේසික් සැලරි එක 6500 යන්නේ ඒකෙන් ඉන්ක්‍රිමන්ට් දෙන්නේ 120ක්. මේකෙන් 120ක් ඉන්ක්‍රිමන්ට් කියන 65000ක් වෙන්න පුළුවන් ඩාන්ස් එක. බෑ. හරි ඩිසුරුගෙන් ඇවිල්ලා තියෙන ආන්සර් එකක්. රයිට් මෙන්න ඉන්ක්‍රිමන්ට් එක හොයනකොට එන්න ඕනේ ආන්සර් එක මම හදන්නම්. නිතිල්ගෙන් ඇවිල්ලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. D4 බෙදීම 100 වැඩි කිරීම 20 කියලා. D4 කියන්නේ මෙතන ඒක කොහොමදත් වෙන්න බෑ. D මේකට එන්න බෑ. නිරුක්මාගෙන් ඇවිල්ලා තියෙනවා මෙහෙම එකක් බලමු සමානයි C3 බෙදීම 100 වැඩි කිරීම 20. C3 බෙදීම 100 වැඩි 20 කියලා ඇවිල්ලා තියෙනවා. වැඩි කිරීම 120යි කියලා ඇවිල්ලා තියෙනවා. මෙන්න මෙහෙම එකක්. 13යි එන්නේ. 13ක් රුපියල් 13ක් වැඩි වෙන්න විදියක් නැහැ. මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ නිරුත්මගේ ප්‍රශ්නේ පොඩි ගැටලුවක් තියෙනවා. සෙල්ලුවට ඇවිල්ලා තියෙනවා 1300ක ඉන්ක්‍රිමන්ට් එකක්. රයිට් මේක ලියවෙන්න ඕනේ මෙන්න මෙහෙමයි. ඔය අඩුපාඩු තියෙන අය වැරදිච්ච අය සමහර අය මේක හරියට හදලා තිබුණා. ලකේෂ් වල තියෙන බලමු එකක්. ලකේෂ් වල තියෙනවා C3 වැඩි කිරීම. මේකම චුට්ටක් වෙනස් කරන්න. C3 වැඩි කිරීම sorry C3 වැඩි කිරීම තියෙන්නේ. ලකේෂ් ගේ. C3 වැඩි කිරීම 20 බෙදීම 100 කියලා තියෙනවා. 20 බෙදීම 100. right. ඔය සමීකරණයත් හරි. හරිද? C3 වැඩි කිරීම 20 බෙදීම 100. හැබැයි ඕක හරි. ඕක ලිව්වනම් ප්‍රශ්නයක් නැහැ. හරි. ඊට පස්සේ ඔටෝ ෆිල් එකෙන් ඔයගොල්ලෝ දන්නවා ඉදිරි ටික හොයාගන්න පුළුවන් පල්ලෙහාට ආදිසි කරා නම් ඉතිරි අයට වැඩි වෙන ගාණක් ඔන්න ටක් ගාලා හොයාගන්න පුළුවන්. right. එතකොට මේ ෆෝමියුලා එකත් හරි. මම මේ ටික නැවත මකන්නම්කෝ. ඊට පස්සේ මේකට ඊට වඩා ලේසි සමීකරණයක් තියෙනවා. ඔච්චරම ලියන්න ඕනේ නැහැ. අපිට percentage mark එක තියෙනවා. C3 වැඩි කිරීම 20යි මොනවාද මේක percentage එක දෙන්න 100ට 20ක් නේ ගන්න ඕනේ. ඔන්න සරලවම සමීකරණය. C වැඩි කිරීම 100ට 20යි. හරිනේ. ඔය ටික ලියුණා. වැඩි කරලා ඊට පස්සේ මේක ආදේශ කරාම ඔන්න ඉන්ක්‍රිමන්ට් එක එනවා. හරිද? ඊට පස්සේ සැලරි එක කියන්නේ මේ දෙකේ එකතුවනේ හරිම ලේසි. සමානයි සම් එකක් ඕනනම් දාලා ලියන්නත් පුළුවන්. නැත්නම් නිකම්ම එකතුව දාන්නත් පුළුවන්. සෙල් දෙකක් විතරක් තියෙන නිසා සමානයි සම් වරහන් ඇතුලේ බේසික් සැලරි එකට ඉන්ක්‍රිමන්ට් එක එකතු කරලා වරහන වහලා එන්න කරා නම් හරි. මෙන්න එතකොට මේකේ එකතුව 8800යි ග්‍රොස් සැලරි එක. ඊට පස්සේ මේකත් පල්ලෙහාට ආදේශ කරාම ඔන්න ග්‍රොස් සැලරි එක ආවා. හරිද? ඕක බොහොම සරලයි. සමානයි සම් C3 D3 මේ දෙන්නගේ එකතුව තමයි ග්‍රොස් සැලරි කියන්නේ. EPF එකට අදාළ සමීකරණේ හොයලා එවන්න බලන්න. EPF එක හෙවිමට අදාළ සමීකරණ කාලේ එවන්න බලන්න. බලන්න මේ මීදුමී අහලා තියෙනවා එයාගේ සමීකරණේ වැරදිද කියලා. බලමු එයා ලියපු සමීකරණය මෙන්න මේක. මෙහිම ලියලා තියෙනවා සමානයි C3 බෙදීම 100 වැඩි කිරීම 20 කියලා. හරි. ඒකෙත් හරි ප්‍රශ්නයක් නැහැ. අනේ කොයි පැත්තට ලියුවත් මේකත් හරි ගැටලුවක් නැහැ. ඔයගොල්ලෝ ලියන විදිය සරල කරන්න බෑ. මම ඔය කිව්වේ ඔයගොල්ලන්ට. සරලම ක්‍රමය තමයි මේක. හරිද පුතේ? සරලම ක්‍රමය තමයි මේක. C3 වැඩි කිරීම percentage mark එක අපිට keyboard එකේ තියෙන නිසා අපි ඔකට එච්චර බෙදීම් වැඩි කිරීම එක යන්න ඕනේ නැහැනේ ලේසි. හරි? අපිට percentage mark එක තියෙන නිසා මෙහෙම හැදුවාම ලේසි. EPF එක හොයලා ටක් ගාලා කියන්න බලන්න සමීකරණය.
EPF එක හොයන සමීකරණය ටක් ගාලා කියන්න ගන්න. දුලින සිත් මිල ඉති වැඩි කිරීම 108යි. හරි. දැන් ඉතින් ලේසි වෙන්න ඕනේ නේද? EPF එක කියන්නේ දැන් අර මේ වගේම තමයි ඉන්ක්‍රිමන්ට් එක වගේම තමයි. percentage එකක් වෙන එකක් නිසා ලේසි. දැන් එන්න ඕනේ සමානයි salary එක E3 එකෙන් 108ක් වැඩි කිරීම 8යි මෙන්න percentage. හරි. එතකොට ඔන්න මෙයාගේ EPF එක 624ක් අඩු වෙනවා 15ට ආදේශ කරාම ඔන්න ඉතිරියාගේ EPF එක අඩු වෙන කැපෙන්න ඕන ගාන මෙතෙන්ට එනවා. හරිද? ඊට පස්සේ net salary කියන්නේ gross salary එකෙන් මෙයා අයින් වුණාම ඉතිරි වෙන ගාන. ඔකත් බැලියා ඉන්නවද දන්නේ නැහැ. එවන්න බලන්න sorry net salary එක සෙවීමට දාලා සමීකරණයට 8ක් ගාලා එවන්න බලන්න ඉන්න හැමෝම
හරි මෙන්න net salary එක හොයන්න ඕනේ සමීකරණයේ E3 ඍණ F3 මේක හරිම සරලයි ලේසි මෙයාගේ sorry gross salary එකෙන් EPF එක අඩු කරාම ඉතිරි වෙන ගාන තමයි මේ තියෙන්නේ. එකක් හොයලා පල්ලෙහාට ආදේශ කරාම ඔන්න අනිත් එකට දාලා ආන්සර් එක එනවා. ඊට පස්සේ මේ ඔක්කොගේම පඩි මේ ටික ගෙවන්න කීයක් යනවද කියලා අහලා දෙනවා ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ ටිකේ එකතුව මෙතනට හොයන්න කියලා තමයි තියෙන්නේ. හරිද? ටක් ගාලා හොයන්න මේ ටිකේ එකතුව මෙතනට හොයලා ගන්නකො ඉක්මනට. ඔව් මේක හරිම ලේසි නේද? මේක අපිට හරි ලේසි සමානයි සම් එකක් තමයි ලියන්න තියෙන්නේ. සමානයි sum sum බ්‍රැකට් එක ඇතුලේ මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට යන මුදල තමයි හොයන්න ඕනේ. හරි. වරහන් අහලා එන්ඩ් කරාට පස්සේ ඔන්න 75127 යනවා. මෙයාලගේ වැටුප් ගෙවන්න. හරි එතකොට ඔන්න පළවෙනි ප්‍රශ්නෙට අදාළ සමීකරණය කියනවා නම් පළවෙනි ප්‍රශ්නෙට දාලා සමීකරණේ ඉන්ක්‍රිමන්ට් එක හොයන එකනේ මෙන්න සමීකරණ. රයිට් මෙන්න ප්‍රශ්න ටිකට දාලා සමීකරණ ටික වැරදි අඩුපාඩු තියෙනවා ඉක්මනට ලියාගමු.
තා කොටසක් කියලා දෙන්න තියෙනවා කවුන්ට් එකේ කවුන්ටර් එක ඒක නිසා ටක් ගාලා ලියා ගන්න පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ ඔන්න අද එන්න ඕන සමීකරණ ටික ඒ විදිහටම හරියටම දීලා ඇති ටක් ගාලා ලියා ගමු හරිද ඉවරයිද රයිට් අනේ මේ සමහර අය ඔන්න එවන උත්තරවල මෙහෙම ඒවත් තියෙනවා සමානය සම් ගැහුවට පස්සේ ආයිමත් ඒක ඇතුලේ වරහන් කළා මේ සෙල් ලියනවා නම් අපි මොකටද සමානය සම් පාවිච්චි කරන්නේ වැඩක් නැහැනේ සමානය සම්ට පස්සේ සෙල් පරාසය තමයි ලියන්න ඕනේ ආරම්භක සෙල් එකේ අවසාන සෙල් එකයි විතරයි මේක ඇතුලට ආයි D3 ප්ලස් ඒව දාන්නේ නැහැ මොකද සම් කියන එකේ එකතු කිරීම තියෙනවා මම පැහැදිලි කරා මුලින්ම සෙල් පරාසය දුන්නා වැඩේ ඉවරයි රයිට් ඊට පස්සේ මම ආයි තා පොඩ්ඩක් මේ chart එක වෙනස් කරනවා ඒක ඔයගොල්ලෝ වෙනස් කර ගන්න ඕනේ නෑ මම chart එක පොඩ්ඩක් වෙනස් කරනවා මෙතනින් මේ අදාළ පුද්ගලයාගේ ජෙන්ඩර් එක දාන්න උදාහරණයක් මෙයා මේල් පිරිමි පුද්ගලයෙක් මෙයා මේල් ඊට පස්සේ මෙයා ෆීමේල් මෙයා මේල් මෙයාත් මේල් ඊට පස්සේ මෙයා ෆීමේල් ෆීමේල් මේල් මේල් හරිද ඊට පස්සේ අපිට මොනවා හරි අපි හිතමු මේ ප්‍රශ්නයක් ආවොත් එන් සමානයි කවුන්ට් කියන එක පාවිච්චි කරන හැටි තමයි මම ඔයගොල්ලන්ට දැන් කියලා දෙන්න යන්නේ ඔයාලගේ මේ තියෙනවා අපේ මේ අච්චු පොතේ ඔයගොල්ලන්ට මේ වෙනම මේ ප්‍රශ්න වලට අමතරව ඒ කියන්නේ මොනවාද ඔයගොල්ලන්ට sum index average count පාවිච්චි කරනවා හැරුණාම තව දෙනවා count එක count කියලා සමීකරණ දෙකක් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්න තියෙනවා අවසාන වශයෙන් තා ප්‍රැක්ටිකල් වලට යන්න කලින් මේකේ තියෙනවා ඔයගොල්ලන්ට දීලා ඒ කියන්නේ මේ ගණන් හතරදී ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න කියලා තමයි දීලා තියෙන්නේ count එක count ආයකයි ඉලක්කම් පමණක් ඇති කෝෂ ප්‍රමාණය ගණන් කිරීම සඳහා count එකක් කෝෂ පරාසයක ඇති දත්ත සහිත කෝෂ ප්‍රමාණය ගණන් කිරීම සඳහා count ආයකක් දීලා තියෙනවා right ඒක මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් කොහොමද කරන්න කියලා. ඉතින් උදාහරණයක් කවුරු හරි කෙනෙක් මේ chart එක දිහා බලලා අහන ඔයාගෙන් වැටු කී දෙනෙකුට යනවද කියලා. පඩි නැත්නම් salary එක කී දෙනෙකුට දෙනවද කියලා. හරිද? උදාහරණයක් අපිට ඒක එතකොට ගණන් කරගන්න පුළුවන්. දැන් මේ වගේ chart එක නම් 1 2 3 4 5 කියලා මෙහෙම ගණන් කරන්න පුළුවන්. අපි හිතමු ලොකු පිරිසකට ආයතනයක වැටුප් ගෙවනවා කියලා. උදාහරණයක් ඔයගොල්ලෝගේ පොතේ තියෙනවා ප්‍රශ්නයක් මෙන්න මේ වගේ ගැටලුවක් ඉස්සෙල්ලා අමාරුයි කියලා කිව්වනේ රයිට් මෙන්න මේකේ මේ ඇබ්සන්ට් දාපු ළමයි ඉන්නේ මේ සීතා කියන කෙනා ඇබ්සන්ට් එක්සෑම් එකට මේ දෙන්න කාන්ති එහෙම ඇබ්සන්ට් නේ උදාහරණයක් මේකේදී අහනවා
number of present student මෙන්න මේ සබ්ජෙක්ට් එකට අදාළව මේකේ present student ලා කී දෙනෙක් ඉන්නවද මුළු පන්තියම කී දෙනෙක් ඉන්නවද මේ වගේ ප්‍රශ්නයක් ආවහම ඒකට අපිට විසඳුමක් දෙන්න පුළුවන් මෙහෙම උදාහරණයක් මේ ගැටලුව ගමු මේකේ කී දෙනෙක් මේ සැලරි chart එකේ කී දෙනෙකුට වැටුප් ලැබෙනවද කියලා අපි නිකන් හිතමු හරිද මෙතන වැටුප් ලැබෙන ප්‍රමාණය හොයන්න කිව්වම ඔයාලට කැමති කොලම් එකක් තෝරගන්න පුළුවන් මේකට හරි මම තෝරගන්නවා මේක මම කියන්න ඒක තෝරගන්න හේතුව සමානයි count සමානයි ගණන් කරන්න කියලා තමයි මේකෙන් කියන්නේ සමානයි count වරන්න තුලේ මෙන්න මෙතන data තියෙන cell කොච්චර තියෙනවද කියලා count කරනවා enter කරාට පස්සේ 0 එකක් තමයි ආවේ සමානයි count b3 to b11 එයා කියනවා 0 කියලා මම මේක ඉස්සෙල්ලම ඔයගොල්ලන්ට වරදින තැනින් කියලා දෙන්නේ සමානයි count කියන්නේ ගණන් කරන්න මෙතන ඉඳලා මෙතෙන්ට cell තියෙනවා කියලා සමානයි count පාවිච්චි කරලා ගණන් කරන්නේ සංකේත තියෙන ඒවා විතරයි උදාහරණයක් අපි මේ සමීකරණය මෙතෙන්ට දාලා බලමු එතනදී 9යි කියලා ආන්සර් එකක් එනවනේ එහා පැත්තට ගිහලා එතන 9යි කියලා ආන්සර් එකක් එනවා ඇත්තට මේ chart එකේ ඉන්නවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9 දෙනෙක් මෙතන තියෙනවා සමානයි count මෙතන ඉන්නවා 9 දෙනෙක් කියලා හැබැයි මෙතනදී බිංදුවයි ඉන්නේ අපි මේක මේ පැත්තට ආදේශ කරලා බලමු මම මේක මේ පැත්තට ආදේශ කරලා බලමු එතනදී බිංදුවයි ඉන්නේ සමානයි count ආදේශ කරද්දී මතක තියාගන්න ඕනේ දැන් ඔයගොල්ලෝගේ අච්චු පොතේ දීලා තියෙනවා මේක මේ මෙතනින් මේ number of present student ආපු ගාන හොයන්න කියලා 7 දෙනෙක් ඇවිල්ලා තියෙන විභාගෙට එතනදී බලන්න මේ 7 දෙනා එයා හොයාගෙන තියෙන්නේ සෙල් ටික එයා හොයාගෙන තියෙනවා ලකුණු තියෙන සෙල් එහෙම නැත්නම් values තියෙන සෙල් විතරයි එයා ගණන් කරලා තියෙන්නේ සංඛ්‍යා තියෙන සෙල් විතරයි ගණන් කරලා තියෙන්නේ 56 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි මේ සෙල් හතර විතරයි කවුන්ට් කරලා තියෙන්නේ හැබැයි ඊට ඔක්කොම සෙල් ටික කවුන්ට් කරලා තියෙනවා කවුන්ට් ටේබල් එකේ එයා බලන්නේ සමාන කවුන්ට් කියන එක පාවිච්චි කරලා ඉතින් එයා චෙක් කරනවා ඇතුලේ තියෙන්නේ සංඛ්‍යාද කියලා තමයි එයා චෙක් කරන්නේ හරිද සංඛ්‍යා තියෙනවා නම් විතරයි පුතේ එයා ගණන් කරලා කියන්නේ රයිට් එතකොට එයාට තියෙන්නේ මෙහෙම වචන නම් අකුරු නම් දැන් මේක ටෙක්ස්ට් එකක් නේ අපි මේක ටෙක්ස්ට් කරලා තියෙන්නේ ඒක නිසා එයා කියනවා 0 කියලා එයාට කැල්කියුලේෂන් එකක් එන්නේ නැහැ එයාට හම්බෙන්නේ නැහැලු ගණන් කරන්න පුළුවන් ඒවා රයිට් මෙතන දුන්නාම එයාට අග්ගාල සෙල් ඇතුලේ තියෙන data අනුව ගණන් කරලා පෙන්නනවා උදාහරණයක් අපි නිකන් හිතමු මම මෙතන අගයක් වෙනස් කරනවා ABC කියලා එතකොට බලන්න මෙතන ගාන වෙනස් වුණානේ එතකොට මතක තියාගන්න සමානයි count වලින් මම මේක undo කරනවා සමානයි count වලින් එයා ගණන් කරන්නේ එයාට ගණන් කරන්න නම් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ ඒක ඇතුලේ සංඛ්‍යා විතරයි හරිද ඒකත් ඔයගොල්ලෝ වැරදිලා හරි මෙතන රුපියල් වෙනුවට නිකන් කීබෝඩ් එකකින් RS දුන්නා නම් එතනත් වැරද්දක් කියනවා හරිද ඒක නිසා කරන එකිනෙකට සම්බන්ධය හරියට වැඩි කරන්න ඕනේ රයිට් එතකොට අපිට අපි උදාහරණයක් හිතමු මේක පාවිච්චි කරලා මෙතන ඔක්කොම කී දෙනෙක් ඉන්නවද කියලා හොයන්න කිව්වොත් දැන් මෙතන දැන් මේක නම් බේසික් චාර්ට් එක 9 දෙනයි කියලා කියමුකෝ අපි තුමු අර වගේ chart එකකදී මම මෙතන තව එක්කෙනෙක් දාන්නම් නිකන් ඉන්සර්ට් කරලා හරිද chart එක පොඩ්ඩක් කස්ටමයිස් කරනවා මම මේක මේල් හැබැයි යාට සැලරි ලැබෙන්නේ නැහැ යා මේ මාසේ වැඩට ආවිල්ලා නැහැ කියලා හිතමුකෝ අපි ඔන්න යාට සැලරි ලැබෙන්නේ නැහැ හරිද සැලරි ලැබෙන්නේ නැහැ හැබැයි උනාට ඒත් අප්ඩේට් වුණානේ අපි මේක AB දාමු ආයි ඔන්න අපි AB දාගෙන අනිත් values වලට කිසිම හානියක් උනේ නැහැ හොඳේ මෙතන තියෙනවා දැන් present student නේ වැටුප් ලැබෙන අය කී දෙනාද 9 දෙනයි සම්පූර්ණ ගාන හොයන්න කියලා આવත් මම මේ දෙකත් මකන්නම් සම්පූර්ණයෙන්ම මේ අද මේ වැටුප් chart එක තුල කී දෙනෙක් ඉන්නවද නැත්නම් ආයතනය තුල සේවකයන් කී දෙනෙක් වැඩ කරාද මේකට වැටුප් ලැබුණාද ආයතනයේ කී දෙනෙක් හිටියද කියලා ප්‍රශ්නයක් අහුවොත් මේකට පාවිච්චි කරේ සමානයි count නේ එතකොට මතක තියාගන්න සමානයි count එකෙන් ගණන් කරන්නේ values තියෙන cell විතරයි values තියෙන cell විතරයි ඒක ඇතුලේ වචන තියෙනවා නම් එයා ඒක count කරන්නේ නැහැ අපිට හැබැයි වචන සහ ඔක්කොම තියෙන ඒවා count කරන්න ආවොත් උදාහරණයක් මේ වගේ ගැටලුවක් ආවොත්
මෙතන ඔක්කොම කී දෙනෙක්ද number of students in class පන්තියේ කී දෙනෙක් ඉන්නවද කියලා අහුවොත් එතකොට මෙයා ඇබ්සන්ට් වුණාට එයා පන්තියේ ඉන්න ළමයෙක්නේ විභාගෙට ඇබ්සන්ට් වෙලා නමුත් එයා ඉන්න ළමයෙක් මොකක් හරි හේතුවක් නිසා විභාගෙට එන්න බැරි වෙලා නමුත් එයා ඉන්න ළමයෙක් පන්තියේ අන්න ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් උදාහරණයක් මේ වගේ එකක් ආවොත් මෙයා ආයතනෙ ඉන්නවා මේ මාසෙ නිමාවට අඩි කියලා ගණන් කරන්න පුළුවන් සමානයි කවුන්ටර් වලින් සමානයි කවුන්ටර් කොච්චර ඉන්නවද කියලා මේකේ සෙල් කොච්චරයිද කියලා තමයි මෙයා හොයන්නේ. මෙයා හොයන්නේ නැහැ ඇතුලේ වැලියුස් තියනවද කියලා. එයා හොයන්නේ මෙතන සෙල් කොච්චර තියනවද. සෙල් තෝරපු සෙල් පරාසය තුල. දුන්න ගමන් එයා 10යි කියලා ඔන්න අපිට හොයලා දෙනවා. හරිද? එතකොට ඔන්න කවුන්ට් සහ කවුන්ටර් වලින් වෙන්නේ ඔය කතාව තමයි ඔය සමීකරණය තමයි ඒකේ ක්‍රියාත්මක වෙන්නේ. හරි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න බලන්න. මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න බලන්න. මොනවා හරි ගැටලු තියෙනවද අහන්න. නෑ හා සෙල් වලින් නම් ප්‍රශ්න නෑ හරි. තේරුණාද කවුන්ට් එකයි කවුන්ටර් එකයි? හරි ටක් ගාලා අපි එහෙනම් මේ අන්තිම මේ දෙක ගැන චුට්ටක් ලියාගමු. කවුන්ට් එක තේරුන්නේ නැහැ හරි. හරි තේරිච්ච අය තේරුම් නැති අය ඉන්නවා කාලෙමේ අපි නැවත මේකේ ප්‍රැක්ටිකල් එකක් යද්දී මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම් කොහොමද කවුන්ට් එක කවුන්ට් ආයකය නිර්මාණය වෙන්නේ ඒක හදන්නේ කොහොමද කියලා කියන්නම්. මේ සමීකරණ දෙකක් ලියාගමු. අපි sum min max average ලියලානේ තියෙන්නේ count formula කියලා මාතෘකාව ලියාගන්න. count formula මාතෘකාව count formula ඒකේ යටතේ ලියන්න Excel sheet එකක් තුල ඇති Excel sheet එකක් තුල ඇති සංඛ්‍යා සහිත සෙල් දත්ත කියලා දෙන්න බෑ හේතුව දත්ත කියනකොට ඒකේ අකුරුත් තියෙන්න පුළුවන් නේ සංඛ්‍යා සහිත සෙල් count formula එක යටතේ ලියන්න ස්ප්‍රෙඩ්ෂීට් එකක් තුල ඇති සංඛ්‍යා සහිත සෙල් ගණනය කිරීම සඳහා භාවිතා කළ හැකිය සංඛ්‍යා සහිත සෙල් ගණනය කිරීම සඳහා භාවිතා කළ හැකිය සංඛ්‍යා සහිත සෙල් ගණනය කිරීම සඳහා භාවිතා කළ හැකිය එක්සාම්පල් එකක් ඔන්න ඔයගොල්ලන්ට මම දැම්මා නිකන් අර මේ ඔය දැන් හදපු එකට අදාළව මේ එක්සාම්පල් එක ටක් ගාලා ලියාගමු ෆෝමියුලා එකක් දීලා තියෙනවා කවුන්ට් කියන එක ටක් ගාලා ලියා ගන්න මේ එක්සාම්පල් එක ගීතික ප්‍රශ්නයක් අහනවා මේ ඔයගොල්ලෝ ඔක ලියා ගන්න දෙකක් හැවගුවේ මේ
ලකුණුනේ තියෙන්නේ පුතේ ටයිප් කරනකොට මේවා විශේෂ දෙයක් නම් විතරයි චේන්ජ් කරන්න ඕනේ නැත්නම් ජෙනරල් එකේ තියාගෙනම ටයිප් කරන්න. සංඛ්‍යා නම් මුකුත් වෙනස් කරන්න ඕනේ නැහැ. වර්ග තෝරන්න ඕනේ නැහැ. සංඛ්‍යානේ ජෙනරල් ටැබ් එකේ තියාගෙන කරන්න. ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට ඔයා දැනගන්න ඕනේ ඩේටා ටයිප් එක තෝරද්දි දැන් සංඛ්‍යා නම් ඒක ජෙනරල් ටැබ් එකේ තියෙන ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක රුපියල් 7 මොන හරි නම් එතකොට තෝරන්න ඕනේ මේ මොනවද කරන්සි. හරි ඒක ඕගොල්ලෝ තමයි ගාන හදද්දි මේ chart එක ටයිප් කරද්දි තේරුම් ගන්න ඕනේ. හරිද? right ඊට පස්සේ count a formula 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 ඒකේ යටතේ ලියන්න spreadsheet එකක් තුල 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 ඇති සෙල් පරාසයක කොපමණ සෙල් තිබේද යන්න spreadsheet එකක් තුල ඇති සෙල් පරාසයක කොපමණ සෙල් තිබේද යන්න ගණනය කිරීම සඳහා කොපමණ සෙල් තිබේද යන්න ගණනය කිරීම සඳහා මෙය භාවිතා කළ හැකිය කොපමණ සෙල් තිබේද යන්න ගණනය කිරීම සඳහා මෙය භාවිතා කළ හැකිය උදාහරණය ලියා ගමු කවුන්ටර් එක මේ සමීකරණය ලියා ගන්න හරි ලියවද රයිට් එකට දැන් ඔන්න ඕගොල්ලන්ට පුළුවන් වෙනෝනේ මේ ප්‍රැක්ටිකල් ඔක්කොම කරන්න ක්‍රියාකාරකම දෙකේ 6 කරන්න පුළුවන් ඔය දිලෙන්න ප්‍රැක්ටිකල් ටික සේරම කරන්න එතකොට අපිට තව පොඩි කොටස් ටිකක් විතරයි උතේ ඉතිරි වෙලා තියෙන්නේ හරිද ඔයගොල්ලන්ට කවුන්ට් එක කවුන්ට් ආයකය වෙන්නවා ඊට පස්සේ සෝට් ඇන්ඩ් ෆිල්ටරින් එක දුන්නාම මේක සෝට් කරන එකයි ෆිල්ටර් කරන එකයි කියලා දුන්නාට පස්සේ ඉවරයි හරිද right ඊට පස්සේ ඔයගොල්ලෝ මේ ලබන සතියේ අපි Excel ඉවර කරන්න තමයි මම ලබන සතිය plan කරගෙන ඉන්නේ අප්‍රේල් මාසෙ ඉඳලා අපි අලුත් පාඩම් පටන් ගන්න හිතන් ඉන්නේ right ඊට පස්සේ practical අප්‍රේල් මාසෙ එන්න ඕන සාමාන්‍ය දින ලබන සතියේදී මම ඔයගොල්ලෝ දැනුවත් කරන්නම් ඒ සම්බන්ධයෙන් ඔන්න පන්ති දිනවා ගොඩක් ප්‍රශ්න එනවා ඒ පාර හරිද ඔය විදියට ඔය ඔයගොල්ලෝගේ practical පොතේ ඉරි ගණන් ටිකත් ඔක්කොම හදන්න ඕනේ සියලුම දෙනා
හදලා ඒ Excel sheet එක මට WhatsApp කරලා එවන්න. ලබන සතියේ කලින් හදන්න පුළුවන් නම් හොඳයි. හදලා එවන්න. එතකොට මම බලලා අඩුපාඩු තියෙනවා නම් කියන්න WhatsApp එකට එවන්න. අද මේකට එවපු chart ටික මම ඔක්කොම download කරගත්තා. කවුද අපේ සවිතිය එහෙම හදලා ඉවරලා තිබුණා හොඳයි. මම බැලුවා සමහර අය බැලුවා සමහර අය බලන්න බැරුණා. ඒව මම download කරලා තියෙනවා. ඒව බලන්න. WhatsApp එකට එවන්න පුතේ ඔයගොල්ලෝ හදන ඒවා දන්නවනේ. ඊළඟට පාඩම් මම පෙබරවාරි මාසයේ ටිකත් පෙබරවාරි මාසේ ටිකත් අප්ලෝඩ් කරන්නම් YouTube channel එකට. අද එකත් දාන්නම් දවස් කිහිපයකින්. හරි එහෙනම් ක්ලාස් එක දැනට මේ අදට ක්ලාස් එක ඉවර කරනවා. මේකටත් පොඩ්ඩක් කාලගුණය මේ හොඳ නැති වෙගෙන එන්නේ. ඔව් ලබන සතියේත් මේ වෙලාව තමයි. හරිද? මේ වෙලාව හවස 3 ඉඳලා 5 වෙනකන් ඔන්ලයින් ක්ලාස් එක මේ වෙලාවටම දෙනවා. ඔය පාස්කෝඩ් එකම දීලා ලොග් වෙන්න. මැසේජ් එකක් ආවනේ. ලබන සතියේ මැසේජ් එක එන්නේ නැහැ. මතක තියාගෙන ඉඳලා ලොග් වෙන්න. හරිද? ඊට පස්සේ අප්‍රේල් මාසෙ ගැන කියන්න නෑ ලබන සතියේ ෆිසිකල් දානවා. මෙහි ඔන්ලයින් ලබන සතියේත් ඔන්ලයින් ක්ලාස් එක. හරිද? මෙහි ෆිසිකල් දැන් එන්න බෑ හේතුව ලැබ් එකේ රිපෙයාර් එකකුත් යනවා ඒක නිසා. ඒක ඉවරුනහම කියන්න අප්‍රේල් මාසේ කවද්ද මෙහාට එන්න ඕනේ කියලා. ඔයගොල්ලෝගේ සාමාන්‍ය ක්‍රියාවෘත්ති කාලසටහන තමයි අපි කරන්න උත්සාහ කරන්නේ බලමු. ආයෙ ප්‍රැක්ටිකල් තියෙන ඒ දවස් ටික ඔක්කොම කියන්නම්. මේ විස්තර ටික ඔක්කොම කියන්නම්. මැසේජ් එකක් ආවම බලන්න. මැසේජ් එකක් ආව නැතුනොත් එදාට ඔෆිස් එකට කෝල් එකක් දෙන්න පන්ති ටයිම් එකට කලින්. හරිද? රයිට් එහෙනම් ලබන සතියේ ඔන්ලයින් ක්ලාස් එකේදී හම්බෙමු. වරද්ද ගන්න එපා. ෆිසිකල් නෙවෙයි ඔන්ලයින් ක්ලාස් එකේදී හවස 3ට හම්බෙමු. ඔය පාස්කෝඩ් එකේ ID එකෙන් පාවිච්චි කරලා එතකන් හැමෝම පරිස්සමින් ඉන්න. සියලුම දෙනාට බුත් සරණයි. good evening. ලබන සතියේ ක්ලාස් එකේදී හම්බෙමු. පරිස්සමින් ඉන්න හැමෝම.